ICT EC YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මේකෙදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 11 ශ්‍රේණියේ ICT විෂය නිර්දේශයට සම්බන්ධ පාඩම් පිළිබඳව. O level විභාගයට ඔයාලට ඒ සමර්ථය ලබා ගැනීමට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. අපි බලමු අපේ වීඩියෝ එක. මේදී කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ Fundamental of a Computer System කියලා ලෙසන් එක යටතේ Central Processing Unit පිළිබඳව. Processing Unit. අපි බලමු මේ Central Processing Unit කියන්නේ මොකක්ද කියලා. CPU is the main component of a computer system. මේ CPU එක එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකය කියන්නේ පරිගණක පද්ධතියක තියෙන මූලිකම අංගය. විදිහට තමයි අපි මේක හඳුන්වන්නේ. Cold brain මේකට අපි brain කියලා කියනවා. ඒ කියන්නේ මේකට අපි මොලේ කියලා කියනවා. කියන්නේ CPU එක ඒ තරම් වැදගත් නිසා තමයි අපි මේකට brain කියලා හඳුන්වන්නේ. මේක දෙනු ලබන commands වලට එහෙම නැත්නම් විධාන වලට අනුව තමයි මේ CPU එක ක්‍රියා කරන්නේ. It manages the operating system and application software. මේකේ operating system එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය සහ application software යෙදවුම් මෘදුකාංග කියන මේ දෙකම ක්‍රියාත්මක කරන්නා විදිහට හඳුන්වන්නේ මේ CPU එක. It consists of three main components. මේ CPU එක කොටස් තුනකින් සමන්විත වෙනවා. අපි බලමු ඒවා මොනවද කියලා. පළමුවෙනි එක arithmetic and logical unit ALU. මේකට අපි සිංහලෙන් කියනවා අංක ගණිතමය හා තාර්කික ඒකකය. දෙවෙනි එක control unit CU. මේකට අපි කියනවා පාලන ඒකකය කියලා. තුන්වෙනි එක memory register. රෙජිස්ටර් කියලා හඳුන්වනවා මේක. අපි බලමු මේ වගේ ක්‍රියාකාරීත්වයෙන් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. arithmetic and logical unit. අංක ගණිතමය හා තාර්කික ඒකකය. Perform all mathematical and logical functions. පරිගණකය තුළ සිදුවන සියලුම අංක ගණිතමය හා තාර්කික ක්‍රියාවන් පාලනය වෙන්නේ මේ ALU එක හරහා. කියන්නේ මොකක් හරි ගානක් හදනවා නම් තාර්කිකව දෙයක් සිද්ධ වෙනවා නම් ඒ සියලුම ක්‍රියාවලින් පාලනය වෙන්නේ මේ ALU එක මගින්. control unit. පාලන ඒකකය කියලා කියනවා controls all devices of a computer system. පරිගණක පද්ධතියක තියෙන සියලුම උපක්‍රම එහෙම නැත්නම් devices පාලනය කරන්නේ මේ CPU එක මගින්. memory register temporarily store data needed for the functions of ALU and the information proceeded by ALU. මේ memory register වලින් කාර්යයන් දෙකක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ ALU එක තුල ක්‍රියාත්මක වෙන යම්කිසි ක්‍රියාවලියක් ගැන මම කියවා මෙතන අංක ගණිතමය දෙයක්. එහෙම නැත්නම් තාර්කිකමය දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. මේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය සඳහා ක්‍රියාවලියකට අවශ්‍ය දත්ත తాවකාලිකව රඳවා තබා ගන්නවා. ඒ වගේම මේ ALU එකේ මේ සිද්ධ වෙන ක්‍රියාවලිය වල ප්‍රතිඵල తాවකාලිකව රඳව ගන්න එක තමයි මේ memory register මගින් සිදු කරනු ලබන්නේ. computer speed පරිගණකයේ වේගය මේක මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය ලෙසත් හඳුන්වනවා. used to measure hertz. මේ වේගය මනිනු ලබන්නේ hertz වලින්. මේක megahertz gigahertz වලිනුත් දක්වන්න පුළුවන්. මෙතන example එකක් දීලා තියෙනවා. ඒකේ ස්පීඩ් එක පෙන්නනවා 2.3.0 gigahertz වලින්. ඔයගොල්ලන්ටත් ඔයාලගේ පරිගණකයේ වේගය බලා ගන්න පුළුවන්. ඒකට control panel එකට ගිහිල්ලා system කියන icon එක උඩ click කරාම මේකේ වේගය පෙන්නනවා. එහෙමත් නැත්නම් desktop එකේ
this PC කියන icon එක උඩ right click කරලා properties ගිහිල්ලත් අපිට පුළුවන් computer speed එක බලා ගන්න. computer memory. පරිගණක මතකය. පරිගණක මතකය අපි කොටස් දෙකකට බෙදනවා. පළමුවෙනි එක ප්‍රධාන මතකය එහෙම නැත්නම් primary memory main memory කියලා හඳුන්වනවා. දෙවෙනි එක ද්විතීයික මතකය secondary memory විදිහට හඳුන්වනවා. මේ ප්‍රධාන මතකය එහෙම නැත්නම් primary memory කියන එක අපි ආපහු කොටස් දෙකකට බෙදනවා. පළවෙනි එක සසම්භාවී පිවිසුම් මතකය random access memory. දෙවෙනි එක පඨන මාත්‍ර මතකය read only memory විදිහට අපි හඳුන්වනවා. primary memory, main memory එහෙම නැත්නම් ප්‍රාථමික මතකය. It can be directly accessed by the central processing unit. මේ ප්‍රාථමික මතකයට තමයි central processing unit එකට කෙලින්ම ප්‍රවේශ වෙන්න පුළුවන් වෙන්නේ. කියන්නේ direct access කරන්න පුළුවන් වෙන්නේ ප්‍රාථමික මතකයට විතරයි. ඒ කියන්නේ දැන් ද්විතීයික මතකයට central processing unit එකට කෙලින්ම directly access කරන්න බෑ. මේක හොඳට මතක තියාගන්න ඕන එක. central processing unit එක direct access කරන්න පුළුවන් ප්‍රාථමික මතකය එහෙම නැත්නම් primary memory එකට විතරයි. There are 3 types. RAM, ROM, cache memory. මේ primary memory එහෙම නැත්නම් ප්‍රාථමික මතකය අපි කොටස් තුනකට බෙදනවා. RAM, random access memory, ROM, read only memory, cache memory කියලා. RAM, random access memory. සසම්භාවී පිවිසුම් මතකය. temporarily stores data. මේ RAM එකෙන් කරන්නේ දත්ත తాවකාලිකව මතකයේ තබා ගැනීමක්. ඒ කියන්නේ දත්ත සකස් කිරීමට යොමු කරන තෙක් මේ දත්ත తాවකාලිකව මතකයේ තබා ගැනීමක් තමයි මේ RAM එකෙන් සිද්ධ වෙන්නේ. The data stored in RAM will be deleted when the computer is switched off. මේ RAM එකේ තියෙන දත්තයක් පරිගණකය ක්‍රියා විරහිත කරාම එහෙම නැත්නම් ස්විච් ඔෆ් කරාම හෝ විදුලි බලය විසන්ධි වුණාම power off කියන අවස්ථා දෙකේදී මේකේ තියෙන දත්ත මැකිලා යනවා. ඒ නිසා අපි මේකට විශේෂ නමක් කියනවා නශ්‍ය මතකය එහෙම නැත්නම් volatile memory කියලා. Data coming from input devices as well as data sent to output devices are held in RAM. මේ RAM එකෙන් input device වලින් එන ආදාන උපාංග වලින් එන දත්ත රඳවලා තබා ගන්නවා වගේම තොරතුරු ප්‍රතිදානය කිරීම output devices වලට ප්‍රතිදානය කිරීමත් ඊට පස්සේ මේ තොරතුරු තැන්පත් කිරීම නැවත ලබා ගැනීම කියන්නේ සේව් කරලා තියලා ආපහු ලබා ගැනීම සඳහා ද්විතීයික මතකයේ වෙතට යොමු කරන්නේ මේ RAM එක මගින්. read write facility. RAM එක තුල ලිවීමේ හා කියවීමේ පහසුකම් දෙකම ROM එකට සාපේක්ෂව තියෙනවා. ROM, read only memory. පඨන මාත්‍ර මතකය. This data is not erased when the computer is switched off. මේ පඨන මාත්‍ර මතකය එහෙම නැත්නම් මේ ROM එකේ තියෙන දත්ත පරිගණකය ක්‍රියා විරහිත කරාට පස්සේ හෝ විදුලි බලය විසන්ධි වුණ අවස්ථාවකදී මේවා මැකිලා යන්නේ නැහැ. ඒ කියන්නේ මේ දත්ත ස්ථීරවම තැන්පත් වෙලා තියෙනවා. ඒ නිසා මේකට අපි විශේෂ නමක් කියනවා නශ්‍ය නොවන මතකයක් කියලා. එහෙම නැත්නම් non volatile memory කියලා. The commands required for booting up a computer are stored in ROM.
මේ ROM එක තුල පරිගණකයේ මූලික ක්‍රියාවලියට අවශ්‍ය වෙන දත්ත හා විධාන තැන්පත් කරලා තියෙනවා. data and commands කියන්නේ පරිගණකයක් boot වෙන්න අවශ්‍ය වෙන data and commands තැන්පත් කරලා තියෙන්නේත් මේ ROM එක තුල. BIOS basic input output system කියන්නේ මූලික ආදාන ප්‍රතිදාන පද්ධති. Store these commands in a ROM with a smaller capacity and is connected to motherboard. මේ BIOS අදාළ පරිගණක නිෂ්පාදන සමාගම් විසින් මේ ROM එකේ කුඩා ඉඩක තැන්පත් කරනවා. තැන්පත් කරලා ඒවා motherboard එකට connect කරනවා. Flash memory වාරක මතකය. Smaller in capacity than other memory, it is faster. මේ වාරක මතකය අනිකුත් මතකවලට වඩා ප්‍රමාණයෙන් කුඩායි. මේක ඉතාමත් වේගවත්. අනික් මතකවලට වැඩිය ඉතාමත් මේ මතකය වේගවත්. CPU memory මේ cache memory එකට වාරක මතකයට අපි කියනවා CPU memory කියලා. This acts as the mediator between CPU and primary memory. මේ cache memory එක CPU එකයි එහෙමත් නැත්නම් මධ්‍ය සැකසුම් මේකකයයි primary memory ප්‍රාථමික මතකයයි අතරමැදියෙක් විදිහට ක්‍රියා කරනවා. The data frequently used by are stored here. මේ cache memory එක තුල නිතරම භාවිතා වන දත්ත රඳවලා තියා ගන්නවා. නිතර භාවිතයට ගන්න දත්ත මේකේ රඳවලා තියා ගන්නවා. මේ cache memory එක volatile memory ගණයට තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ මේකේ පරිගණකයේ ක්‍රියා විරහිත කරාට පස්සේ හෝ විදුලිය විසන්ධි වුණ අවස්ථාවකදී මේ මතකය අපේ පරිගණකයෙන් මැකිලා යනවා. ඒ නිසා අපි මේකට volatile memory කියනවා. නශ්‍ය මතකය කියලා කියනවා. cache memory එක පිළිබඳ තවදුරටත් විස්තර ඉදිරියේ රූප සටහනකින් අපි බලමු. cache memory එක මම මුලිනුත් කිව්වා මේ cache memory එක ක්‍රියාත්මක වෙන්නේ CPU එකත් primary memory එකත් අතරමැදියෙක් විදිහට තමයි cache memory එක ක්‍රියා කරන්නේ. ඒ ක්‍රියා කරන අවස්ථාවේදී මුලින්ම සිද්ධ වෙන්නේ CPU එකෙන් cache memory එක තුල දත්ත සහ විධාන එහෙම නැත්නම් data සහ instruction තියෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරලා බලලා තියෙනවා නම් ඒවා CPU එකේ සකස් කිරීමකට භාජනය කරනවා. ඊට පස්සේ මෙන්න මේ ක්‍රියාකාරීත්වය නිසා CPU එකේ වේගය වැඩි වෙනවා. ඊට පස්සේ මෙයා cache memory එක check කරාට පස්සේ ඒකේ දත්ත නැත්නම් ඊළඟට මෙයා check කරනවා primary memory එක. primary memory එක check කරලා ඒකෙන් දත්ත හා විධාන එහෙම නැත්නම් data සහ instruction තියෙනවා නම් ඒවා cache memory එක වෙත යොමු කරලා ඊට පස්සේ එතන තබා ගනිමින් මධ්‍ය සැකසුම් මේකකයේ වෙතට යොමු කරනවා ඒවා සකස් කිරීමට භාජනය කිරීම සඳහා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි cache memory එක තුළ සිද්ධ වෙන්නේ. Function of a computer system පරිගණක පද්ධතියක ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපි බලමු. input device මගින් එහෙම නැත්නම් ආදාන උපක්‍රමයක් මගින් දත්ත හා උපදෙස් data and instruction ප්‍රාථමික මතකයට යොමු කරනවා. එහෙම නැත්නම් primary memory එකට යොමු කරනවා. මේ primary memory එකට යොමු කරන දත්ත හා උපදෙස් CPU එකට යොමු කිරීම තමයි ඊළඟට සිද්ධ වෙන්නේ. මේ CPU එකට යොමු කරන දත්ත හා උපදෙස් මේ CPU එක තුලදී යම් කිසි ක්‍රියාවලියකට භාජනය වෙනවා. ඊට පස්සේ ඒක තොරතුරක් බවට පත් වෙලා CPU එකෙන් එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකයෙන් ප්‍රාථමික මතකයට
ආපහු ලබා දෙනවා තොරතුරක් බවට පත් කරලා. ඊට පස්සේ මේ තොරතුර ප්‍රයිමරි මෙමරි එකෙන් එහෙම නැත්නම් ප්‍රාථමික මතකයෙන් ලබා දෙනවා output devices වලට. එහෙම නැත්නම් ප්‍රතිදාන උපක්‍රම වෙතට මේ තොරතුර ලබා දෙනවා. ඒ වගේම ප්‍රයිමරි මෙමරි එකෙන් තව දෙයක් සිද්ධ වෙනවා. මේ තියෙන තොරතුර සෙකන්ඩරි මෙමරි එකටත් ලබා දෙනවා. එහෙනම් ද්විතීයික මතකයටත් ලබා දෙනවා. මේ ද්විතීයික මතකයට ලබා දෙන්න එක තැම්පත් කරලා එහෙම නැත්නම් සේව් කරලා තියාගන්න කියලා. ඊට පස්සේ අවශ්‍ය වුණ වෙලාවකට ප්‍රයිමරි මෙමරි එකෙන් ආපහු මේ තොරතුරු අරගෙන ප්‍රතිදානය කරන්න පුළුවන්. ඊළඟට CPU එකේ control unit. මේ control unit එකෙන් කරන්නේ පරිගණක පද්ධතියේ තියෙන සියලුම උපක්‍රම වෙත පාලන සංඥා නිකුත් කරන එක. එහෙම නැත්නම් control signal නිකුත් කරන එක සියලුම උපක්‍රම වෙත control signal නිකුත් කරන එක තමයි මේ control unit එකෙන් සිදු වෙන්නේ. මේක තමයි පරිගණකේ ක්‍රියාකාරීත්වයේ විදිහට අපිට දක්වන්න පුළුවන් වෙන්නේ. memory ද්විතීයික මතකය stores data and information permanently. කියන්නේ මේ ද්විතීයික මතකයේ තියෙන දත්ත හා තොරතුරු ස්ථීරවම තැන්පත් කරන උපක්‍රම විදිහට තමයි හඳුන්වන්නේ. Also called external storage. මේ ද්විතීයික මතකයට එහෙම නැත්නම් secondary memory එකට අපි external storage බාහිර ආශයනය secondary storage ද්විතීයික ආශයනය කියලා හඳුන්වනවා. කියන්නේ ඒ නම් වලිනුත් මේ secondary memory එකම තමයි අපි හඳුන්වන්නේ. There are internal storage devices as well as external portable secondary storage devices. මේ secondary memory එක පරිගණකයේ පද්ධතියට සම්බන්ධ කරලා තියෙන උපක්‍රම වගේම බාහිරිනුත් මේක පරිගණකයට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ උපක්‍රම බාහිරින් සම්බන්ධ කරන උපක්‍රම අපිට එහා මෙහා ගෙන යන්න පුළුවන්. ඒවට තමයි පෝටබල් කියන එකෙන් අදහස් කරන්නේ මේවා එහාට මෙහාට ගෙන යන්න පුළුවන් devices විදිහට. මේ ද්විතීයික මතකයත් non volatile memory කියන ගණයට අයිති වෙන්නේ. ඒ කියන්නේ විදුලි බලය නොමැති අවස්ථාවක මේකේ දත්ත මැකිලා යන්නේ නැහැ. ඒ නිසා තමයි මේක non volatile විදිහට අපි හඳුන්වන්නේ. ද්විතීයික ආශයනය secondary storage මේක කොටස් තුනකට බෙදනවා. චුම්බක මාධ්‍ය උපාංග magnetic media devices ප්‍රකාශ මාධ්‍ය උපාංග optical media devices ඝන තත්ත්වයේ උපාංග solid status devices. මේ චුම්බක මාධ්‍ය උපාංග නැවත කොටස් තුනකට බෙදෙනවා. දුඩ තැටිය hard disk, නම්‍ය තැටිය floppy disk, චුම්බක පටිය magnetic tape. ඊළඟට ප්‍රකාශ මාධ්‍ය උපාංග කොටස් තුනකට බෙදෙනවා. සංයුක්ත තැටි CD, සංඛ්‍යාංක බහුවිධ තැටි DVD, Blu-ray තැටි Blu-ray. ඒ වගේම ඝන තත්ත්වයේ උපාංග කොටස් දෙකකට බෙදෙනවා. USB සැනරිදාවක, USB flash drive, මතක කාඩ්, memory card ලෙස. secondary memory පිළිබඳ වැඩිදුර විස්තර සමගින් ඊළඟ වීඩියෝ එකේදී අපි හමු වෙමු. මේ වීඩියෝ පිළිබඳ ඔයාලගේ අදහස් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න. ඔයාලට සුබ දවසක්.